ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපුකොටුව මම ශශිකලා කඳුබඩ ආරච්චි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල සුනාමි ඛේදවාචකයට වසර 16යි. දිවයින පුරා මතක සැමරුම්. තවත් කොවිඩ් මරණයක් සැකසහිත ලෙස නිදහස් කිරීමක් ගැන තොරතුරු හෙළිවෙයි. අද කොවිඩ් ආසාදිතින් 593ක්. සමස්ත ආසාදිතින් සංඛ්‍යාවත් 40,000 පණි. පිළිකා වෙදකම් ජාවාරම ගැන CIA අනාවරණයෙන් පසු වේද මහත්තයා අපිට කිව්වනේ බෙහෙත් ඉදින්නත් එපා කියලා අපි කීප පාරක් ඇහුවනේ. ඉතින් දැන් අප්ප නැති වුණා. ඔයගේ ෆයිල් නම්බර් එක තියලා. නැති වුණාට පස්සේ ෆයිල් නම්බර් එකකින් වැඩක් නැහැ නේ වේද මහත්තයා. ඔය මනුස්ස ජීවිතත් එක්කනේ සෙල්ලම් කරන්නේ. වර්ල්පූල් හඳුන්වා දෙන එන්ටලි ෆ්‍රෙෂ් මාතලියේ අලුත්ම ශීතකරණය ඔබ වෙතට. මිලියන ගණන් තෑගි සහ රන්මාල දිනා ගන්න. ආපිකෝ සුපර් සෙන්ටර්ස් එන්න. Own a home at Central Park Jaya this season. Save up to 1 million rupees. It's the season to celebrate. අද උදෑසන 9:25ට රටම එකම විට නිහඬ වුණා. ඒ අදින් වසර 16කට පෙර රුධිර වූ මහසයුරේ රළ පහර මෙරට මිනිස් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බිලිගනිමින් රට තුළට කඩා වැදුණු අඳුරු මතකය ස්මරණය කිරීම වෙනුවෙන් මේ නිහඬියාව වසර 16ක් තිස්සේ මෙරට මිනිසුන්ගේ හදවත්වලට කාවැදුණු අඳුරු මතකයක අනුස්මරණයක්. එදා 2004 දෙසැම්බර් 26 වෙනිදා පෙරවරු 7:58ට පමණ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල බුහුතලය සසල වුණේ රිච්ටර් මාපකයේ 9.3ක අගයක් සටහන් කරමින්. ඒ සමගම ශ්‍රී ලාංකිකයන් එතෙක් කිසිදා අත් නොදුටු බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නේ. රුදුරු උදම්රල මෙරට උතුරු හා නැගෙනහිර වෙරළ ප්‍රදේශ ආක්‍රමණය කරමින් රට තුළට කඩාවැදීමත් සමගයි. එම ජලකඳ දකුණු සහ බස්නාහිර වෙරළ ප්‍රදේශ ආක්‍රමණය කළේ පෙරවරු 9:25ට පමණ. මෙරට ජීවිත 35,322ක හදගැස්ම නතර කළ මිනිත්තු කිහිපය ආසියානු කලාපයේ 2,32,000ක් පමණ දෙනාගේ ජීවිත අහිමි කළා. මෙය සුනාමි තත්ත්වයක් ලෙසටත් මෙම භූකම්පනය ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල වූ පරමාණු බෝම්බයේ ප්‍රබලත්වය මෙන් 23,000 ගුණයක ප්‍රබලත්වයක් මුදාහල භූකම්පනයක් ලෙසටත් විද්‍යාඥයින් පසුව හඳුනා ගත්තා. ඒ සුනාමි ඛේදවාචකයේ 16 වන අනුස්මරණය වෙනුවෙන් අද දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. ප්‍රාර්ථනාව හදවතින් එකතු කරමින් இற்றொளி தோன்றிடும் போது போனவர்க்கும் මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුනාමි ඛේදවාචකයෙන් මියගිය ජනතාව අනුස්මරණය කළේ සිය නිල නිවසේදී. සුනාමිය බොහෝ දේ උදුරා ගත්තත් මිනිසුන්ගේ ආත්ම විශ්වාසය උදුරා ගැනීමට හැකි වුණේ නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තිනෙත් ජයසූරිය ඊට කදිම උදාහරණයක්. අවුරුදු 6ක දරුවෙකු සිටියදී සුනාමියෙන් අසීරුවෙන් දිවි බේරාගත් තිනෙත් පිළිබඳව BBC ලෝක සේවයේද අවධානය යොමු වී තිබුණා. ඔහු නමින් තිනෙත් ජයසූරිය මීට වසර 16කට පෙර ඇති වූ සුනාමි ඛේදවාචකයට මුහුණ දෙන විට තිනෙත්ගේ වයස අවුරුදු 6ක්. 2004 දෙසැම්බර් 26 වනදා සුනාමියට හසු වූ තිනෙත්
හම්බන්තොට ලුණු ලේවාය ආසන්නයේ කොටයක් මත දින 1:00ක් පාවෙමින් සිටියේදී සොයාගනු ලැබුවේ මළසේරු සෙවීමට පැමිණි පිරිසක් විසින්. මම සුනාමියට අහුවෙලා ගස් අස්සෙන් වාහන අස්සෙන් ගහගෙන ඇවිල්ලා දවස් 1:00ක් කොටයක් අල්ලන් බදාගෙන හිටියේ ලේවායේ අන්න අර කෙළවරේ. හම්බන්තොට හොස්පිටල් එකට යනකොට පොලිසියේ රාල්හාමි කෙනෙක් ඉස්සරහින් ඉඳන් කිව්වා ළමෙක්ව ගෙන ආවා බලන්න කියලා ගියාපුවාම මෙයා ඉන්නවා මොනවත් ඇඳුන්නේ නැතුව මෙයාව ගෙනත් දාලා අපිට ඇතුනේ පුදුම සතුටක් ඉතින්. මෙම ඛේදවාචකයන් දිනෙත්ගේ එකම සොහොයුරිය සමග ඥාතීන් 5 දෙනෙකුටම දිවි අහිමි වුණා. සුනාමි රළ පහරට මිනිස් ජීවිත භෞතික සම්පත් ඕනෑතරම් උදුරාගත හැකිවද දිරිය මිනිසුන්ගේ ආත්ම විශ්වාසය විනාශ කළ නොහැකි බවට තිනෙත් කදිම නිදසුනක්. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වූවා මෙන්ම විද්‍යාලයේ විශිෂ්ටතම සිසුවාට හිමි සම්මානයද හිමි කරගනු ලැබුවා. ඔරුපැදීමේ ක්‍රීඩාවට සමත්කම් දක්වන තිනෙත් ජාතික මට්ටමේ රන් පදක්කම් 7ක් සහ රිදී පදක්කම් 4ක් තමන් සතු කරගෙන තිබෙනවා. තිනෙත් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. කුඩාම අවධියේදී ජීවිතය අසීරුවෙන් දිනාගත් තිනෙට ජීවිතේ වෙනත් අභියෝගයක් නොමැති තරම්. ඒ ලැබුණු අත්දැකීම පන්නරයක් කරගෙන අද මට ජීවිතේ හම්බෙන අභියෝග මං අභියෝගයක් විදියට දකින්නේ නැහැ. ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නෙට මුහුණ දීලා ඒ ප්‍රශ්නෙන් නැගී හිටින්නේ කොහොමද කියන එක තමයි මං හිතන්නේ හැමතිස්සෙම අපි හිතලා වැඩ කරන්න ඕනේ. මේ අද අවුරුදු 16ක නව යොවුන් වියේ පසුවන අභිලාෂ් ජයරාජ්. ඔහු එදා ලෝපුරා ප්‍රසිද්ධ වුණේ බේබී 81 ලෙසයි. සුනාමි ඛේදවාචකෙන් දින 52ක් අතුරුදන්ව සිටි මඩකල්පුව කල්මුනේ ප්‍රදේශයේ අභිලාෂ්ගේ අයිතිය ඉල්ලා මවුරු 9 දෙනෙක් කල්මුනේ රෝහලට පැමිණ සිටියා. කෙසේ වෙතත් යුනිසෙෆ් ආයතනයේද මැදිහත් වීමෙන් කළ DNA පරීක්ෂණයකින් පසු බේබී 81ගේ අයිතිය හිමි වුණේ ජෙන්ටා ජයරාජ් සහ මුර්ගපිල්ලේ ජයරාජ් මව්පිය යුවලටයි. මේ වන විට මඩකල්පුවේ පදිංචිව සිටින අභිලාෂ් සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූවන් සිහි කිරීමට සිය නිවසේදී එක්වුණේ මෙලෙසින්. මේ අතර සුනාමි ඛේදවාචකයන් අතුරුදන් තම දියණිය අවුරුදු 16ක් පුරාවට සොයන මවක් පිළිබඳව තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ මව ඒ වන විට සීනිකම දේවාලය ඉදිරිපිට බෙලඳ සැලක් පාත්වාගෙන ගොස් ඇති අතර සයහැවරි දියණිය උදම් රළට හසුව ඇත්තේ එහිදී. මම ගහගෙන ගියා ඈතකට ගමේ කෙනෙක් දැකලා දොරක් තල්ලු කරලා මම පන්සලට ඇදගෙන ගියා. තව ගමේ පදුමාවති කියලා කෙනෙක් වන්න නැද්ද දූ ඉන්නවා උඩහට යන්න කියලා. ඊට පස්සේ මට කිව්වා මේ දැන් උතන ඉඳලා තමයි ගියේ කියලා. මම ආපහු බලන්න ගියා ඒත් මට මොන ගැහුන්නේ නැහැ. දැන් ආරංචියේ විදියට කතාද බැඳලා කියලා කියනවා ඒත් ඉතින් මගේ ඇස් දෙක නම් මම තාම දැක්කේ නැහැ. මැරෙන්නේ ඉතින් එක දවසක් හරි මම වැඳලා ඉල්ලලා හිටිනවා. දරුවා මුණ ගැස්සන්න කියලා. කොළඹ නගර සීමාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 3න් 1කින් පමණ අඩු වී ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා පවසනවා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගියේ තවත් කොවිඩ්-19 ආසාදිත මරණයක් වාර්තා වීමත් සමගයි. තවත් කොවිඩ් ආසාදිතයන් 593 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40000 සීමාව ඉක්මවා ගියා. කොළඹ නගරය තුළින් දෛනිකව වාර්තා වන COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 3න් 1කට පමණ අඩු වෙලා තියෙනවා. මීට පෙර 350ක් 360ක් වගේ රෝගීන් ප්‍රමාණයක් අපිට දිනපතා වාර්තා වුණා. එය මේ වෙන විට 90ත් 110ත් අතර ප්‍රමාණයකට අපිට අඩු කරගන්නට හැකි වෙලා තියෙනවා. ආසාදිතයන් සොයා අප විසින් සිදු කරන ලබන PCR පරීක්ෂණ, ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තුළින් එම රෝගීන් හමු වූ වහාම ප්‍රජාව තුළින් ඉවත් කර ගැනීමට කටයුතු කිරීම නිසා අපිට හැකි වෙලා තියෙනවා මේ උතුරු කොළඹ, මැද කොළඹ, ගොරැල්ල සහ වැල්ලවත්ත කියන ප්‍රදේශවල වාර්තා වූ රෝගීන් සීමා කරගන්නට. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන මාර්ග ආශ්‍රිත ස්ථාන 11කදී අදත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරුණේ මෙලෙසින්. මෙම වැඩපිළිවෙල යටතේ පසුගිය 18 වෙනිදා සිට මේ දක්වා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 41 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. නිරෝධායන රීතීන් සම්බන්ධව සලකා බැලීමේදී මුහුණු ආවරණ නොපැළඳී ඒ වගේම දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 35 දෙනෙක් පමණ පසුගිය පැය 24ක කාලය තුල අත්අඩංගුවටගෙන තිබෙනවා. උද්ඝෝෂණ පැවැත්වීමේදී නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමේ ස්වභාවයක් දක්නට ලැබුණා. නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරන්න එපා. එසේ කටයුතු කළහොත් පොකුරු අණු පොකුරු නිර්මාණය වෙයි. එවිට එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තබන්නට සිදු වෙයි. මේ අතර බ්‍රිතාන්‍යයේ සහ
දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් සෞඛ්‍යංශ මෙලෙස අදහස් පළ කළා. අද වෙනකොට යුරෝපීය රටවලින් බැහැරට ගිහිල්ලා ආසියාතික රටවල් කරා පවා මේ නව වෛරස් ප්‍රභේදය පැමිණෙමින් තියෙනවා කියන එක සිංගප්පූරුව වගේ රටවල් වලින් රෝගීන් හමු වීම හරහා පැහැදිලියි. මේ රටේ ව්‍යාප්ත වෙන වෛරසයේ ප්‍රභේදයේ යම්කිසි විදියකින් වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඒක තමයි වෛරසයේ ස්වභාවය. මේ COVID-19 රෝගය කියන්නේ ඉති බහුතරයකට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති කිසිම විදියකින් ඇඟේ වෙනසක් පෙන්වන්නේ නැති දෙයක්. ඒ නිසා මේ තමුන්ට වැළඳිලා තියෙන්නේ මේ වෛරසයේ කුමන ප්‍රභේදයේද කියන එක කෙනෙකුට රෝග ලක්ෂණ වලින් අඳුනා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි අපි සාමාන්‍ය විදියට කරන PCR පරීක්ෂණයකින් පවා මේ අඳුනා ගැනීම අපහසුයි. මේ වෛරසයේ ජානමය සංයුතිය හඳුනා ගැනීම ඒ තුලින් පමණයි අපිට මේ වෛරසය මොන ප්‍රභේදයකට අයිතිද කියන එක දැනගන්න පුළුවන් වෙන්නේ. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය ලබා ගැනීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් විශාල පිරිසක් පැමිණීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. එලා ඖෂධ සම්බන්ධයෙන් විවිධ තැන්වලින් විවිධ කතා බහ ඇති වෙලා තියෙනවා. මාධ්‍ය නාලිකා මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් හඳුන්වා දෙමින් තියෙනවා. කොතරම් එපා කිව්වත් මෙච්චරම් මිනිස්සු ගාණක් එකතු වෙනවා නම් මේ කෑගල්ල ප්‍රදේශයේ ඒ හරහා අනවශ්‍ය අවදානමක් තමයි කෑගල්ලට මතුවලා තියෙන්නේ. මේ සෙනඟ එක්රැස් වෙන එක පාලනය කිරීම සඳහා වැඩපිළිවෙලක් වහාම ආරක්ෂකාංශ සකස් කළ යුතුයි. මේ අවධානය වෙනත් දේවල් කරා යොමු කරන්නේ නැතුව ලෝකයේම ප්‍රමුඛතාව දීලා කටයුතු කරන එන්නත් ලබා දීම සම්බන්ධයෙන් රජයේ මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද වඩා කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. වසංගත රෝගවලින් මේ යන පුද්ගලයන්ගේ සිරුරු දීර්ඝ කාලීනව ශීතාගාර තුල රඳවා තබා ගැනීම හරහා වෛරස ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර මහතා පවසනවා. මේ අතර COVID-19 ආසාදිත බවට අනාවරණය වූ දේහයක් භූමදානය හෝ ආදාහනය සඳහා නිදහස් කිරීමේ තවත් සිදුවීමක් වාර්තා වනවා. දවසේ පුවත කොවිඩ් ආසාදිත මලසිරුරක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සාමාන්‍ය මලසිරුරක්සේ භූමදානය කිරීම සඳහා ඥාතීන් වෙත ලබා දුන් බව කියන සිද්ධියක් පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරත්න හිමියන් විසින් ඊයේ අනාවරණ කළා. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි මුස්ලිම් කාන්තාව මෑගේ ශරීරය තුල COVID-19 පොසිටිව් කියන එක ඉතාම පැහැදිලිව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුල සඳහන් වෙනවා. COVID-19 පොසිටිව්ව පැවතියත් අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ ඒ සම්බන්ධ තවත් නිලධාරීන් කීප දෙනෙක් එකතු වෙලා සිදු කරන සාකච්ඡාවකින් පසුව ඇගේ ශරීරය නිදහස් කරලා යවන්න කටයුතු කරලා තියෙනවා. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා පමණක් වෙනත් ගමන් මගක යන්නේ ඔහු පිටිපස්සේද ඉන්නවා දේශපාලන චරිතය. ඔහු පිටිපස්සේ ඉන්නවා රාජ්‍ය නොවන සංවිධානයක්. ඊටාම වගකීමෙන් අපි මේ කාරණා කිය. මේ අතර තවත් කොවිඩ් ආසාදිත බවට PCR පරීක්ෂණයෙන් තහවුරු වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ දේහයක් කොළඹ 10 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වනවා. 65 හැවිරිදි අදාළ කාන්තාව පසුගිය 24 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර දේහය සම්බන්ධයෙන් ඊයේ සිදු කරන ලද PCR පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඇයට COVID-19 ආසාදනය වී ඇති බවටයි. මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදීත් අදාළ කාන්තාව COVID-19 ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ 10 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ ආමාශය පිළිකාවක සංකූලතා ඇතිවීම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඒ අනුව ඇගේ අවසන් කටයුතු භූමදානය හෝ ආදාහනය සඳහා මුදා හැරීමට අධිකරණ වෛද්‍යවරයා පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරිය මෙලෙස සටහනක් යොදා තිබෙනවා. උපුටා ගැනීම රිපෝට් එකේ සඳහන් පරිදි මියගිය අය 2020-12-25 COVID-19 පොසිටිව් වේ. නමුත් අධිකරණ වෛද්‍යවරයා එහි පොසිටිව් තත්ත්වය COVID-19 නොමැති තත්ත්වයක්සේ සැලකිය හැකි බව ලිඛිත දන්වා සිටියා. එසේම ඒ පිළිබඳව ඔහු සමග දුරකථනයෙන් සාකච්ඡා කළෙමි. කෙසේ වුවද මා විසින් දේහයේ ආදාහනයට උපදෙස් ලබා දුන් අතර COVID-19 ඉන්ෆෙක්ෂන් නැති බව මා විසින් සඳහන් කළහොත් පමණක් PHI විසින් COVID-19 රෙගුලාසි යටතේ කටයුතු කරනු ඇති. නමුත් මෙහිදී මාහට ඇති ප්‍රශ්නය වන්නේ එකී තීරණය COVID-19 වසංගතය සම්බන්ධයෙන් වන මරණයට හේතුව සම්බන්ධ තීරණ ගත යුතු වන්නේ JMO විසින් වන බවයි. ඔහු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ එසේ COVID-19 පොසිටිව් බව සඳහන් නොකර තිබියදී මට එය ලබා දීම කළ නොහැක. පැන්ඩමික් රූල්ස් වලට අනුව එහි නිසි බලධරයා වන්නේ ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් හෙල්ත් වන අතර ඔහු විසින් ලබා දුන් ක්‍රමයට අනුකූලව JMO වරයාගේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට මම කටයුතු කළෙමි. එසේම මල් ශාලාවට දේහය කැපීමට ලබා නොදෙන ලෙස දැනුම් දුන්නා. අද දිනම දේහයේ ආදාහනයට නියෝගය ලබා දුනිමි.
උපුටා ගැනීම අවසන්. කොවිඩ් ආසාදිත මළසිරුරක් ආදාහනය කළ යුතු බවට රජය ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති පසුබිමක මෙලෙස කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වූ මළසිරුරක් මුදා හැරීම සිදු වූයේ කෙසේද? මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මේ යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් වවුනියාව නගරයේදී පිරිසක් අදත් විරෝධතාවක නිරත වුණා. එය සංවිධානය කර තිබුණේ වවුනියාව දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුවයි. තව සිස්ස කලපයක් පුච්චලා තියෙන්නේ. ඇයි එහෙම කරන්නේ? පොඩි ළමයින් පුච්චන්න භූමිදානය කරන්නේ. අපිට මෙහෙම කරන්නේ. අපිට නිදහස නැත්නම් මේ රටේ. අපිට මේ අයිතිය විතරක් ලබා දෙන්න. මේ අතර කොවිඩ් රෝගෙන් මේ යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා සිදු කරන ඉල්ලීම් වලට එරෙහිවත් මතුගම නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. තරුණයෙක් කියනවා භූමිදානයට ඉඩ නොදුන්නොත් ශරීරයට ගිනි තියාගෙන මැරෙනවා කියලා. එතකොට පන පිටින් සිරුරට ගිනි තියාගෙන මැරෙනවා නම් භූමිදාන කරන්න ඕනේ කියලා කරන ඉල්ලීම මොකද්ද? පත් කරලා තියෙන කමිටුව මගින් රජය යම් තීන්දුවකට එළඹෙන්න සූදානම් වෙනවා මේ පිළිබඳව. ඒ නිසා රජයට අපි බලපෑමක් කරන්නේ මේ ගන්නා තීන්දුවේදී කිසි ලෙසකින්වත් මොන බලපෑම් ආවත් එක රටක එක නීතියක් කියන පදනම ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්න කියන එක අපි මේ වෙලාවේ කියනවා. මේ අතර කොවිඩ් ආසාදිත මළසිරුරු අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් විශේෂඥයින් අදහස් පළ කළා. වසංගතයකදී මළසිරුරක් ආදාහනය කරාම මේකෙන් අවදානම බිඳුවයි. ඒ කියන්නේ කිසිම කෙනෙකුට තර්ක කරන්නට බෑ. භූමදානය කරොත් තර්ක කරන්න පුළුවන්. එහෙම තර්ක කිරීම සඳහා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ ඒකේ අවදානමක් තියෙන හින්දා. අධිකරණ වෛද්‍ය විද්‍යාඥයන්ට අපි කියන්නේ අවදානම බිඳුව ක්‍රමවේදයට යන්න කියලා. හැබැයි එකක් කියන්න තියෙනවා මෙම ඕනම වසංගතයකට සම්බන්ධ මළසිරුරු ලෝකේ කොහේවත් දීර්ඝ කාලීනව තැන්පත් කර ගැනීම නම් කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි අපි දන්න වෛද්‍ය විද්‍යාවට. මම හිතනවා ශීතාකාර තත්ත්වයකට අති දෙකක් විතර වෛරසය පවතින්නට පුළුවන්. ඒ අවදානම තමයි අපි ගන්න නැත්තේ. මළසිරුරු තැන්පත් කළා තියාගන්නත් අපි කැමති නැත්තේ ඒක හින්දා. මොකද ඒ අවදානම ගන්න ඕන තැන්පත් කිරීම නැවත ගැනීම වෙන සිරුරු තැන්පත් කිරීම සියල්ල කරන්න ඕන අපේ සේවක මණ්ඩලය. අපි මේ සටන් කරන්නේ දන්නේ නැති භයානක සතෙක් එක්ක. මේ වෛරසය සම්බන්ධයෙන් තීරණ ගන්නකොට කිසිම සැකයක් තියෙන තීරණයක් ගත යුතු නැහැ. මේ වෛරසය පුළුස්සා විනාශ කරන්නේ නැතුව පොළොවේ හරි කොහේ හරි තැන්පත් කරොත් මේ වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. පොළොවේ තැන්පත් වෙලා යම්කිසි කාලයක් තියෙනවද? ඒ තිබිලා ආපහු මේ තරමින්ම දරුණුවට හෝ ඊටත් වැඩිය දරුණුවට මහා විනාශයක් ඇති කරන විදිහට ආපහු මතුවේයිද කියන ප්‍රශ්නයට තාම උත්තරයක් නැහැ. හරියට උත්තරයක් නැති මුළු මානව සංහතියටම බලපාන අනතුරක් සිදුවිය හැකි තත්ත්වයකදී අපි හැම වෙලේම තීරණ ගන්නේ ආරක්ෂාකාරී පැත්තට. බැරි වෙලා හරි මේ වෛරස් වලින් මේ යන මෘතදේහ භූමදානය කරොත් යම්කිසි කාලයක මේ වෛරසය මොනවා හරි ක්‍රමයකින් ජල මූලාශ්‍ර වලින් වෙනත් ශුද්‍ර ජීවියෙක් මගින් එළියට ඇවිල්ලා මෙවැනිම හෝ ඊටත් වැඩිය අනතුරක් කරන්න ගියොත් ඒ වෙලාවේ ඉන්න පරම්පරාව දැනගත්තොත් එහෙම මේ මීට කලින් හිටපු මිනිස්සු ගනිපු මෝඩ තීරණයක් හන්ද තමයි මේ අපි දැන් දුක් විඳින්නේ විනාශ වෙන්නේ කියලා. ඒක ඇත්තටම අපිට සාප වෙනවා. දවසේ පුවත රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පිරිසකට පමණක් විශේෂ කොට නොසැලකිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින්. ජාතිය කතාවක් කියන අතේ දුරින් ඉන්න කියලා මේ අතේ දුරින් තමයි ඉන්නේ. ආණ්ඩුවත් එක්කත් අතේ දුරින් තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. අපි තිබ්බ බලාපොරොත්තු අපි ඉදිරිපිට නැති වෙති වී මුස්ලිම් මරණයක් වුණාම භූමදානය කරනවද ආදානය කරනවද? හරි ප්‍රශ්න මේ රටේ තියෙන්නේ. මේ රටේ නීතියක අපි විශේෂයෙන් අපේක්ෂා කළා මේ රටේ නීතිය ස්ථාපිත කළා අපි කාටත් එක නීතියක් යටතේ එක රටක් යටතේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ එක පිරිසකට විතරක් එක විදියට සලකනවා. අද මේ රටේ සිංහල බෞද්ධ කතෝලික පින්වතුන් හින්දු පින්වතුන් දෙමළ අනිකුත් පින්වතුන් විනයක් ඇතුව ජීවත් වෙනවා. අතලොස්සක පිරිසක් පොලිස් ශාලාවලට කෙල ගහන බස් වල කෙල ගහන කියන දේ අහන්නේ නැහැ. මේ විදියට මේ රට තුල හැසිරෙන්න ඉඩ දෙන්න එපා. අපේ ඉවසීම නිවටකමක් හැටියට සලකන්න එපා. එක දේශපාලන කොටස් වල බලතල හුවා දක්වමින් හැසිරෙනවා නම් ඒකට අපිට තවදුරටත් ඉඩ දෙන්න බෑ. ඒ අංශය යනවා දැන් පළාත් සභාව මැතිවරණයක් කියන්නේ. ලක්ෂ ගණනක් ඉන්න එදිනෙදා ජීවත් වෙන මිනිස්සු. මේ මිනිස්සු අද ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. මේක හරියට මේ රැකියා විරහිත හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට රැකියා ලබා දීමේ මැතිවරණයක් කියලා මට හිතෙනවා. අපි විරුද්ධයි. එහෙම කියනකොට ඉතින් නොයේ ප්‍රශ්න. ඔව් අපි ඒවට ඔට්ටුයි දැන්. රජය න්‍යාය පත්‍රයක් සකස් කරගත යුතුයි මෙවැනි අවස්ථාවක. මතක තියාගන්න ඕනේ මේ ආණ්ඩුව බහුතරයක් සිංහල බෞද්ධයෝ හදපු ආණ්ඩුවක් වේ.
ඒක ගරු ජනාධිපතිතුමත් කිව්වා. ජයශ්‍රී මහා බෝධිය දෙස බලාගෙන රුවන්වැලි සෑය ඉදිරිපිට වෙනත් පිරිස් වලට අපිට අංකොම් පාන්නට දෙන්න එපා. දැන් හිරු CIA විශේෂාංකය. හිරු CIA හරහා අප ඊයේ හෙළි කළේ දේශීය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පිළිකාව නිට්ටාවට සුව කරන බව පවසන තිස්සමහාරාම දියස්සෑය ප්‍රදේශයේ පුද්ගලයෙකු පිළිබඳවයි. එම ප්‍රවෘත්තිය විකාශය වූ සැනින් හිරු CIA දුරකථන අංකයට ඇමතුම් රාශියක් ලැබුණා. ඉන් අති බහුතරයක් ඇමතුම් හරහා ප්‍රකාශ වූයේ ප්‍රතිකාරගත් පිරිස් මේ වන විට ජීවතුන් අතර නොමැති බවයි. ප්‍රතිකාරගත් කාන්තාවකගේ නැගණිය අදාළ වෛද්‍යවරයාටද මෙලෙස දුරකථන ඇමතුමක් ලබා ගත්තා. මම කතා කරන්නේ මේ ගාල්ලෙන් වෙද මහත්තයාගෙන් අපේ අක්කට බෙහෙත් කළානේ චන්ද්‍රානි සිල්වා කියලා. වෙද මහත්තයා අපට කිව්වනේ බෙහෙත් ඉදින්නත් එපා කියලා. අපි කීප පාරක්ම ඇහුවනේ. ඉතින් දැන් අක්කා නැති වුණා. ඔයගේ ෆයිල් නම්බර් එක තියෙන්නේ. නැති වුණාට පස්සේ ෆයිල් නම්බර් එකකින් වැඩක් නැහැ නේ වෙද මහත්තයා. ඔයා මනුස්ස ජීවිතත් එක්කනේ සෙල්ලම් කරන්නේ. හෙලා මෙයා නිට්ටාවට සුව කරන්නකො බය වෙන්න එපා කිව්වා. ඉංග්‍රීසි බෙහෙත් ඉදින්න එපා කිව්වා. ඊට පස්සේ සර් බලනකොට අක්කා ගිහින් වාට්ටුවේ ආයි නතර කරනකොට අක්කගේ බුඩා මොලේ දක්වා කැන්සර් ශරීරය වර්ධනය වෙලා. මට දුකයි සර් සල්ලි නිතරට කොන්නේ මගේ අක්කා මතක් කරනකොට මට දුකයි. ඒ වෙද මහත්තයා දුන්න බෙහෙත් එක තමයි මේ තියෙන්නේ. මේකට තමයි මේ 11600ක් ගන්න. මේක ගානකොට මේ මගේ මේ මුද්දේ ගෑවුනහම මේ මුද්ද රතු පාට වෙනවා. මේ රිදී මුද්ද තනිකරම කළු වෙනවා. මගේ නෝනාගේ ඇඟත් එහෙම තමයි. මේ ඉන්නේ මගේ නෝනා මේ නෝනාට අවුරුදු 48යි නැති වෙනකොට. මෙම ප්‍රශ්නගත බෙදමැදුර පවත්වාගෙන යන පුද්ගලයාද අප දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. ඔබතුමාට ආයුර්වේද වෛද්‍ය ලියාපදිංචි අංකයක් තියෙනවද? මේ ළඟදී ආයුර්වේද නිලධාරීන් ඔබතුමා ගැන ඇවිල්ලා තිබ්බ පෙත්සම් වලට ඔතන විමර්ශනයකට පැමිණියා. ඔව් අට උත්තර ගත්තා. පොලිසියට එන්න කිව්ව දවසක් ජෙලේ ගියයිද අවශ්‍ය වුණොත් නැවත කැඳවනවා. ඔබතුමාගේ ප්‍රතිකාර ක්‍රමයෙන් කවුරුත් මැරුන්නේ නැහැ කියලා තමයි ඔබතුමා කියන්නේ. නෑ. මගේ ක්‍රමෙන් නෙමෙයි මෙතෙන් තාබුලෙට්ටු මේ ඊටක්කටපත් වෙනවා. අනිත් වෙන්නේ නැති අය ඕන තරම් බෑ කියලා එනවා. සුවපත් කරගන්න බැරි ලෙඩ්ඩු ඉන්නවා. මම ඇල්ලලා ගියාම මම ඒක පිළිගන්නවා. මෙම ස්ථානය පිළිබඳව නිරීක්ෂණයට ගිය කණ්ඩායමේ සිටි දේශීය වෛද්‍යවරියකගෙන්ද අප කරුණු පැහැදිලි කරගත්තා. ඒතරම පුද්ගලයාගේ කිසිම මේ ලියාපදිංචියක් නැහැ. වාර්තාවක් යවලා තියෙනවා දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් හරහා කොළඹ කොමසාරිස්තුමාට මෙහිම ලියාපදිංචි නැති වෛද්‍ය පුද්ගලයෙක් කියලා. ලියාපදිංචියක් නැති කෙනෙකුට ප්‍රතිකාරයක් කරන්න බෑ. ඒක නවත්තන්නේ කිව්වට මේ පුද්ගලයා එහෙම නවත්තන්නේ නැහැ. දැනටත් හැමදාම ලෙඩ රෝගීන් ඉන්නවයි කියලා ඉතින් කම්ප්ලේන් හරියට තියෙනවා. දැන් මහා ලොකු ඛේදවාචකයක්. මෙම පුද්ගලයා පිළිබඳව ආයුර්වේද දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමෙන් පසු එම ආයතනය ඔහු පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග කවරේද? ඒ පිළිබඳව හිරු CIA හරහා අප ඉදිරියේදී තොරතුරු හෙළි කිරීමට සූදානම්. සිග්නල් ස්ට්‍රෝං ටේට් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත්. දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් හිදී ආරම්භ වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තොරතුරුයි අද ක්‍රීඩා පුවත් තුලින් ගෙනෙන්නේ. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් හිදී ආරම්භ වුණා. මාස 11කට ආසන්න කාලයකට පසු යලි ටෙස්ට් ක්‍රිකට් පිටිතිබේ විසී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ කාසී වාසිය දිනා ගනිමින් පළමුව පන්දුර පහර දීමට තීරණය කළා. වනිදු හසරංගට අද ශ්‍රී ලංකා 151 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට් වරම් හිමි වෙද්දී මෙම තරගයේ ආරම්භයට පෙර දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජාතිවාදයට එරෙහි Black Lives Matter ව්‍යාපාරයට සහාය පළ කර සිටියේ මෙලෙසින්. පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩලු තුන ලකුණු 54ක් තුල බිඳ වැටුණා. ලකුණු 79ක් ලබා සිටි දරංජයගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වන්නට සිදු වුණා. 19 වැනි ටෙස්ට් අර්ධශතකයේ වාර්තා කළ දිනේෂ් චන්දිමල් ලකුණු 85ක් රැස් කළා. පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමුවෙනිම ක්‍රීඩා ක්‍රමෙන් සිටින ශ්‍රී ලංකාව කඩලු 6ක් දැවී ලකුණු 340ක් ලබා සිටියේ දිනේ වැඩි ගෞරව දිනා ගනිමින්. සිග්නල් ස්ට්‍රෝං ටේට් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත් වල නිරත වුණා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. පසුව රුවන්වැලි සෑරදුන් අභියස පැවැති ආගමික වතාවත් වලට එක් වූ ජනාධිපතිවරයා මිරිසවැටිය මහ විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති හිමියන්ගේ සුවදුක් විමසා බැලුවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම කඳ සුනිදුගම ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේදී ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. දැන් තමුන්නාන්සලා දැක්කද මේ මගේ පිටිපස්සේ ලේකම්ලා කණ්ඩායමක් ඉඳගෙන ඔක්කොම ලියා ගන්න. මම ආඩම්බර වෙනවා මමම ලියාගත්ත සියලුම ප්‍රශ්න ලියන කොටත් මේවා ඔළුවට යනවා. මේ ප්‍රදේශයේ ප්‍රශ්න විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා විසඳුම් ලබා දෙන්නට පුළුවන්. බටදාගේ රක්ෂිතය කුඩා වපසරයකට සීමා වීම නිසා එහි ජීවත් වන 2000කට අධික මුවන් පිරිසක් රංචු පිටින් මැදිරිගිරිය ප්‍රදේශයේ කුඹුරු සහ වගාවන් රසක් විනාශ කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. කහටගස්දිගිලිය රන්පත්විල ජනතාව සිය ගම්මානයට ප්‍රවිෂ්ට වෙන මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ඊයේ උද්ඝෝෂණයක නිරත වූ අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා අද මෙලෙස අදහස් පළ කළා. අපේ ආණ්ඩුවේ කොටස්කාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්නේ කණ්ඩායම තමයි මේ උද්ඝෝෂණය කරේ. මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අඩාල කරන්න මේ රජය ඇතුළෙන්ම බලවේග ගොඩනගන්න පුළුවන්. එදා දාසිරි ජයසේකර අපේ සහෝදර ඇමතිවරයා පොදු ජන පෙරමුණ සහ රජයට කරපු විවේචනයේ දිගුවක් තමයි තමුන්නාන්සලා ඊයේ අනුරාධපුරේ දැක්කේ. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවටපත් වෙනවා.